මේ සත්‍යය නැස්සිකවිය මූදට දානවද ගහනවද? දිනේ දන්නේ නැහැ පෙලක් අයෝ වෙයිලු මොකක් හරි. 14කට විලිබිය ඇත මේ අස්සේ 15කට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අභි වරුසා ගැස්සේ 700 කෝටියක් වැළලේ පස්සස්සේ. මේක වළක්ව ගන්න බැරිද අපි හඳුනන්නේ? ලෝකේ මායා ශිෂ්ටාචාරිකෝ මිසර ශිෂ්ටාචාරිකෝ නයිල් ශිෂ්ටාචාරිකෝ නදී ශිෂ්ටාචාරිකෝ ශිෂ්ටාචාරකෝ අද 2030 සැප්තැම්බර් මාසෙදී විනාශ වෙන්නේ කොළඹ අශිෂ්ටාචාරය සහ ඇමරිකන් චීන රුසියන් අශිෂ්ටාචාරය ලෝකේ විනාශ වෙනු ඇත. ඔබ වහන්සේ කොරෝනා එන බව දැක්ක කලතියක්. මේට අවුරුදු 23000කට පෙර තමයි මේ ලෝකෙ පුරා ව්‍යසනයක් ඇති වුණේ. කිසිම භික්ෂුන් වහන්සේකට ඔය සතන සූත්‍රයේ දේශනා කළා නම් මේ ව්‍යසන නවත්තන්න බැහැ. ඔබේ බබා කුසගිනි කියලා නනකොට කොළ කෑල්ලක් කන්න දෙන්නද හරි. මේකට කියනවා මාර ආවේශ කියලා. 700 කෝටි ලෝකෙම පස්සස්සේ වැළලෙනකොට ඔබ ඉතුරු වුණා කියන්න. එහෙමයි. ඔබ මොකද ඒ දාට කළ යුත්තේ? මේ දේශපාලනේ වැඩන්න කුණු ගොඩක්. ඒ කුණු ගොඩ උස්සන්නේ නැහැ. ඒ පණිවිඩය ආතසි ක්ලාක් මහත්තයා දන්න තරමින් දුන්නානේ. මමත් මගේ දන්න තරමින් දෙන ලෝකේ ඕනෑම විද්වතෙකුට එන්න කියන්න මේ කියන්නේ බොරුයි කියන්න පුළුවන්ද කියලා කියන්න. මට දෙන්න උදාහරණයක් ආසන්නතම උදාහරණයක් මේ නුදුරේදී සිදුවෙන දෙයක්. 2024 විතර වෙනකොට එකටම දකුණු ආසියාව හරහා තදින් බලපෑමක් එල්ලුණාද. එන්නත් කරනවා කියන්නේ ඒ විස බීජයට හුරු කිරීම. හුරු වෙනකොට තව රැල්ලක් එනු ඇත. ওই පූසා වගේ මේ රාජ්‍ය නායකයා ওই හිටියට කරන වැඩේ කුමක් කරයිද කියන එක අති බිහිසුණු රාජ්‍ය නායකයෙක් කියන පණිවිඩය නම් දෙනවා මම. පිළිගත්ත නොගත්ත වෙන දේ වෙනවා. අයිබුවන් අවසරයි අපිට අපේ හාමුදුරනේ අවසරයි. අද විශේෂ සාකච්ඡාවකට මුල පුරන්න අපි හදන්නේ ඔබ දන්නවා සමහරවල්ලාට දැකලා ඇති අහලා ඇති සිරිපාද අඩවියේ වනවාසීව වික්ෂුන් වහන්සේ නමක් වැඩ වාසය කරන උන්වහන්සේ ගල් ලෙනක තමයි බණ භාවනා කරමින් ජීවිතය ගත කරන්නේ. ඒ වගේම ලෝක ධර්මතාවයන් පිළිබඳව ලෝකයේ අනාගතය අතීතයේ වර්තමානයේ පිළිබඳව විශේෂ දැක්මකින් යුතුව අදහස් පළ කරන යතිවරයන් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. වනවාසී ලේල්වල සද්දාජීව ස්වාමින් වහන්සේ අවසරයි. අපි හඳුරන්නේ ඔබ වහන්සේ මා වැඩසටහන ආරම්භ කරන්න කලින් මම ඔබ වහන්සේගෙන් මම විමසුවාම ඔබ වහන්සේ ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද කියලා ඔබ වහන්සේ කිව්වා මගේ නම කියන්නත් එපා වනවාසී කියලා බොහොම සරලව මට ආමන්ත්‍රණය කරාම හරි කියලා. ඒ වගේ මම අසුන් පනවද්දී මම කිව්වා අපේ ආමන්ත්‍රණය මම දැන් ඉන්නේ ඔබ වහන්සේ අසුන්ගෙන ඉන්න සම අසුනක වගේ මම ඉන්නේ. ඔබ වහන්සේ ඉන්න ආසනයේ සුදු රෙදි කඩක් විතරයි දාලා තියෙන්නේ. මම පුටුවක් ගෙනල්ලා තියන්න කියලා ඔබ වහන්සේ කිව්වා නෑ එපා. ආසනය ගැන වෙනම කතාවක් වෙනම දැක්මක් මගේ ළඟ තියෙන්නේ කියලා. අපි එතනින්ම අපේ ආමන්ත්‍රණය මේ කතාව පටන් ගනිමු. ඔව්. ආසනය කිව්වහම උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛා පදං කියන අපිට පාඨයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එළි දක්වලා තියෙනවා. මේක අර්ථ විරහිතව සමාජයේ පිළි අරන් තියෙන්නේ. උච්චා සයන මහා සයන කියන්නේ උස්සාසන මහා ආසන. උස්සාසන කියන්නේ මහා ආසන කියන්නේ කොට්ඨාව ආසනය, හෝමගම ආසනය. ඒ ප්‍රදේශය සීමා කරපු පුජ්‍යලයට තියෙන ආසනය. ඒවා තියෙනවා පාර්ලිමේන්තු ආසන 225, ජනාධිපති ආසනය, අගමැති ආසනය. හරිද? ඒ තනතුරු සඳහන් කිරීමක්. ඒ ආසනය කියන වචනයෙන් බෙන්නුම් කරන්නේ තනතුරු මැනේජර් ආසනය. ඒක ඔහුටම වෙන් වෙච්ච ආසනය.
උච්චා සයන මහා සයන වේරමණී සික්ඛා පදං කියන පණිවිඩයෙන් බුදුහාමුදුරු දුන්නේ මේ හොරුන්ගේ ආසන නෙවෙයි. උස්සාසන මහාසන උඹලා දරාගෙන ඉන්නේවා දරාගෙන භික්ෂුව ළඟට එන්නේ පා කියන පණිවිඩය මිසක් මේ මහා රත්තරම් පුටුවක වාඩි වුණක් වන්නේ මයි ළඟට ඇවිල්ලා මනෝභාවය ඔහුගේ පිරිසුදු නම්. එහෙමයි. ඒක මට ඕන. අයිද මට ඕන ඔබගේ මනෝභාවය. රත්තරන් කියලා ඒක හවල් දෙයකටද? රත්තරන් පුටුවක ඉඳ ගන්න පුළුවන් නම් ඒකට කමන්නේ නැහැ. දැන් යම්කිසි රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් කියනවා පිටිපස්සේ අපහසුතාවයක් තියෙනවා වයසට ගිහිල්ලා මොනවායි. කුෂන් සහිත සැප පහසු ආසනයක යහුව වාඩි කළ යුතුයි. මට ගල් ගෙඩියක් උඩ හොඳයි. ආසනය කියන්නේ අපි දැරිය යුතු දෙයක් නොවේ. එහෙමයි. අපි හිස් බවක්. එහෙමයි. දැන් ඔබ වහන්සේ ශ්‍රීපාද අඩවියේ වැඩ වාසය කරන්නේ බොහෝ වෙලාවට වනගත ජීවිතයක් ගත කරන්නේ. මේ අහඹ විදිහට අපිට ඔබ වහන්සේව කොළඹට තදාසන්න ස්ථානයකදී මුණ ගැහෙනවා. කොළඹ හදිසි ගමනක් සඳහා ආපු වෙලාවක. ඒ නිසා සමහර වෙලාවට ඔබ වහන්සේගේ විතරක් නෙමෙයි අපේ වුණත් මේ ආවට ශබ්ද බද්ද ഘോഷාකාරී බවත් එක්ක අපිට නුහුරු නුපුරුදු නිස්කලංක භාවයෙන් තොර වටපිටාවක් අපිට ශබ්ද බද්ද අපිට ඇහෙනවා. ඒ ගැන අපි සමා වෙන ඔබ වහන්සේත් එක්ක මේ සුපුරුදු පරිසරයේ අපිට අදහස් බෙදා හදා ගන්න බැරි වීම සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන ඔබ වහන්සේ බැහැ දකින්න ඔබ වහන්සේ වැඩවසන ස්ථානයටම යම් දවසක ඉක්මනින්ම එන්න. අපි හඳුනන්නේ ඔබ වහන්සේ ලෝකවාසීන්ගේ නැත්නම් මේ බෞද්ධයන් විතරක් නෙමෙයි ලෝකවාසී සියලුම ජනතාවගේ හිතසුව පිණිස ඇති වෙන්න පුළුවන් ආපදාවන් රෝගී තත්ත්වයන් අනතුරු පිළිබඳව ඔබ වහන්සේ කල් තියා දැකලා සඳහන් කිරීම කරලා තිබුණා. අපි කැමතියි මේ නුදුරු අනාගතය පිළිබඳව ඔබ වහන්සේගේ දැක්ම අවබෝධය පිළිබඳව යම් ආකාරයක හෙළිකිරීමක් කරනවා නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න ඔය මතු කරපු ප්‍රශ්නෙට මෙන්න මෙහෙම උත්තරයක් මම දෙන්නම්. අනුරාධපුර යුගය, දඹදිව යුගය, පොළොන්නරු යුගය, කෝට්ටේ යුගය යනාදී වශයෙන් අපිට යුග කීයක් පසු කරගෙන ආවද? ශාස්ත්‍රීයත්වයේ මනෝභාවය පාරිශුද්ධ තැනක තිවිච්ච යුගත් අවසන් වෙවි ආවනම් අන්න අනාවක කියන්නේ මෙන්න මේ දහම් පණිවිඩයත් එක්ක යන පණිවිඩයක් මිසක් මේ කාම ලෝකයේ පවත්තන අනාවකයක් නොවේ. අන්න ඒ අනාවකයේ දෙන්නම් අනුරාධපුර යුගයේ ශාස්ත්‍රීය මනෝභාවයෙන් ඉහළම තලයක තිබිච්ච මහා රහතුන් හිටි යුගයක් අවසාන වෙලා නේද? පොළොන්නරු යුගය මහා රහතුන් හිටි යුගයක් අවසන් නේද? දඹදිව යුගය, කෝට්ටේ යුගයේ වශයෙන් යුග වශයෙන් අවසන් කරමින් ඇවිත් තියෙනවා. ඒවා යුග ඇති වෙන නැති වෙන ස්වභාවයන් ධර්මය පවා ඇති වෙන නැති වෙන ස්වභාවයන්ට නතු වෙලා තියෙන බව දැන් පැහැදිලි නේද? අනුරාධපුර යුගයේ තිබිච්ච ශාස්ත්‍රීයත්වයේ දැන් ගල් කණු විතරයිනේ. මොකද උනේ කියන පණිවිඩය ඕන කෙනෙකුට තේරෙන්නේ. ආයි යුගයක් ඇවිල්ලා තියෙන පොළොන්නරු යුගයනේ. එහෙමයි. ආයි දඹදිව යුගය, කෝට්ටේ යුගය යනසේ යුග වශයෙන් මතුවෙවි ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ යුග පරිවර්තනයක් ගැන ආගමානුකූල යුග පරිවර්තනයක් ගැන කතා කරන්න පුළුවන්. ඒක ආගමානුකූලව ලෝක ස්වභාවයට මම යන්න කැමති නෑ. ලෝකයේ ස්වභාවයෙන් මෙදා හිටන් අද වෙනකන් ඔහේ පවතින දෙයක් ඉරහද තාරකා සමග ලෝකයෙන් එතර වෙන්නේ කෙසේද කියන පණිවිඩය අන්නේ යුග පරිවර්තනය තුළ බුද්ධ න්‍යාය බුද්ධ කාලය තුළ දකින්න පුළුවන් දර්ශනයක් එතෙන්ට යන්න බැරි තැනකට ආයිමත් වැහිච්ච යුගයක් කියන එක මතක තියාගන්න. අපි හොන්නේ බුදුන් වහන්සේ සබහාදහමේ නීති අතික්‍රමණය කළානේ. බුද්ධත්වය ලබා ගන්න. සබහාදහම අවබෝධ කර ගැනීම තමයි එක් පැත්තකින් බුද්ධත්වයේ කියලා නිර්වචනය කෙරෙන්නේ. සබහාදහමේ නියදීන් සබහාදහමේ ඒ යථාර්ථය මනවින් අවබෝධ කර ගැනීම, ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම. ඔබ වහන්සේත් බුදුමග යන ශ්‍රාවකෙක්. ඔබ වහන්සේට තියෙනවද මේ බුද්ධ දර්ශනයත් එක්ක අපේ රටේ, අපේ සමාජයේ මේ සිදුවෙන දේවල් පිළිබඳව යම් ආකාරයක කියවා ගැනීමක්? ස්වභාව ධර්මයටම යන්න. එහෙමයි. ස්වභාව ධර්මය කියන එක මෙන්න මෙහෙම මම පණිවිඩයක් දෙන්නම් ඔබට. මේ අවිචාරවත් සමයක් අපිට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. විචාර බුද්ධියට අපි පෙරලා ගත යුතුය. එහෙමයි. මේක ලේසි වෙලාවක් නෙවෙයි අවිචාරවත් සමය වතු වෙලා තියෙන්නේ. විචාර බුද්ධියෙන් කටයුතු කරනවා නම්
මෙන්න මෙහෙම මං කෙටියෙන් අද දිනේ චූටි පණිවිඩයක් දීලා යන්න. අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අභි වරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස්සස්සේ මතක තියාගන්න. හරිද? කවුද එහෙම කියන්නේ අපේ? ඒ කියන්නේ මම. කවියත් ඔබ වහන්සේ. කවියත් මගේමයි. මගේම කවියක්. මම මෙහෙම ප්‍රකාශ කරනවා. එහෙනම් මතක තියාගන්න 2030ට ලොව අවිවරුසා ගැස්සේ. ඒ කියන්නේ ලෝක යුද්ධයක් ඇති වෙනවා කියන එකද අපේ හඳුනන්නේ? අනිවාර්යයෙන්ම. මගේ පණිවිඩය දෙන්නද? දෙන්න. එතෙන්ට යන්න ඕනද? එතෙන්ට යමු. ගල් යුගයක් තිබුණා අපිට නේ. එහෙමයි. එඬේර යුගයක් තිබුණා. එහෙමයි. කාර්මික යුගයක්. එහෙමයි. ඉදිරියට එනවා චෛතසික යුගයක් නේ. එහෙමයි. දැන් මේ කාර්මික යුගය. එහෙමයි. ඔව්. චෛතසික යුගය කියලා කියන්නේ අපේ හඳුනන්නේ කෘත්‍රිම බුද්ධිය පහළ වෙන යුගය. චෛතසිකවිලි දහමය පිළිබඳව ඉන්නේ ඒ රොබෝලාර හිම්මෙන් වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. ඔහු ඉන්නවා ඔහුගේ කැම කැවෙනවා සේරම වෙනවා වස්ස සේදෙනවා ඔක්කොම කරනවා ඔහු ඉන්නවා. චෛතසිකයේදී විද්‍යාත්මකව අපේ හඳුනන්නේ මේ යුගයේ දැන් නිර්මාණය වෙමින් තියෙනවා. ගල් යුගයේ මිනිසා මෙන්න මෙසේ මම මේ පරිවර්තනය දෙන්නම් පැහැදිලිව. මෙහෙම දුන්නොත් සාමාන්‍ය සරල මිනිසයාට දෙන්න බෑ මේ පණිවිඩය. එහෙමයි. ඔබ ගැඹුරුයි ඔබට මේ පණිවිඩයෙන් වැඩක් නැහැ. එහෙමයි. අයිද සරල මිනිසයාට මම මේ පණිවිඩය දෙනවා. ගල් යුගයේ මිනිසා ආරම්භයේ සතෙක් එක්ක පොර බැදුවා. පොර බදලා ගල් පතුරක් අරගෙන හල සතා මරාගෙන ගල් පතුරක් අරගෙන ගල් පතුරෙන් යනලා හැම ගහගෙන සතා එලාගෙන භුක්ති විඳා. ඒකට කියනවා ගල් යුගය කියලා නේ. ගලක් තමයි ආයුධයට පාවිච්චි කරේ. ටික දවසක් යනකොට මේ ගල මොට්ට වෙලා මේ මනුස්සයාට මොලේ පෑදුනා තව ගලක මේක අතුල්ලන්න. මෙන්න පළවෙනි ආයුධය. එහෙමයි. ගල් යුගයේ ගල් පතුර ආයුධය. මේ මනුස්සයාට සතුත් එක්ක හිංසා වෙනකොට උලක් හදාගෙන උලෙන් සතා අරන්න පටන් ගත්තා කිට්ටු වෙන්නේ නැතුව. එහෙමයි. මොලේ චුට්ටක් පෑදුනා නේ. උල් හදාගත්තා ඊට පස්සේ දුන්නක් හදලා තවත් දුර තියලා ඉදින්න පටන් ගත්තා. ඒ ගල තමයි පාවිච්චි කරපු පළවෙනි ආයුධය. ගල තමයි ඉදිකටම දුනු තුවක්කු කැටි පොරෝ පිහි සහ ගෙනල්ලා දැන් නෂ්ටික අවි දක්වා ගෙනල්ලා තියෙන්නේ ගල් පතුර. එතකොට මේ ගල් පතුර මිනිසා විසි කරාද? ගෙනල්ලා තියෙන කැලේට ගිහිපු ගමන් ගල් පතුරමයි තමයි වෙලක් කපා ගන්නෙ නේ. එහෙමයි. ඔව් කැලේට ගිහිපු ගමන්ම පිය ආයුධන ගෙච්ච අර ගල් පතුර තාම විසි කරේ නැහැ. ගල් පතුර තාම පාවිච්චි වෙනවා. මේ කිසිම ආයුධයක් මේ මිනිසා විසි කරේ නැහැ පාවිච්චි කරනවා. නෂ්ටික අවිදක්කා මේක ක්‍රමානුකූලව සැලසුම් සහගත ඔළුව ගෙනල්ලා නෂ්ටික අවි දක්වා මේ මනුස්ස සත්‍යය ගෙනාවා. අද නෂ්ටික අවි ලෝකේ කොච්චර තියේද? 2030 වෙනකොට මමම කියන්නම් මේ ලෝක වගේ ලෝක තුනක් විනාශ කිරීමට නෂ්ටික අවි ගොඩ ගසා ඇත. මේ සත්‍යය නෂ්ටික අවිය මූදට දානවද ගහනවද? ගල්පතුර මූදට දැම්මත හදාපු කිසියම්ම මොන ආයුධයක් මූදට දැම්මද? මේක නෑනේ. එහෙනම් මේ නෂ්ටික අවිය මෙයා මූදට දානවද ගහනවද? ඔබ වහන්සේ දේශනා කරන විදිහට අනිවාර්යයෙන්ම ගහන්න ඕන. ගහනවාමයි. ඒක තමයි ස්වභාව ධර්මයනේ. ලෝක තුනක් විනාශ කරන නෂ්ටික අවිය තියෙන මේකෙන් ගැහුදාට 2030 දී මේක ඉතා ජීවන තැනකට එනවා. එහෙමයි. ගහපු දාට මොකද වෙන්නේ? මේක මූදට දාන්නේ නැහැ මේ සත්‍යය. ගහනවාමයි. අන්න අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස්සස්සේ සද්දා ජීව හාමුදුරුවෝ අභීතව කියනවා ඕන කෙනෙකුට එන්න කියන්න තර්කානුකූලව පෙරලන්න මේ ලෝකේ ඕනම කෙනෙකුට ඇවිල්ලා පෙරලන්න කියන්න බොරුද කියලා පෙරලන බරු දිනේ දන්නේ නැහැ පෙලක් අයෝ වෙයිලු මොකක් හරිනේ 2030 සැප්තැම්බර් මාසේ නෂ්ටික අවි ප්‍රහාරය වදිනවා. එදාට මතක තියාගන්න ලෝකේ කොච්චරද කෝටි? 700 කෝටියක්. ඔව් මිය පරලොව වස්සස්සේ වැළලෙනවා. දැන ගහන්නේ දැන් කොච්චර කෝටි ඉන්නවද ලෝකේ? බිලියන 7ක් ඉන්නවා අපි හඳුනනවා. 7කුත් ටිකක්. එහෙමයි. ටික ඉතුරු 700 කෝටිය මේ පස්සස්සේ වැළලෙනවා 2030 අවුරුද්ද මතක තියාගන්න.
කියන්නේ සද්දීව හාම සද්දාජී හාමුදුරුව අභීතව කියන ප්‍රකාශයක්. මේක වළක්ව ගන්න බැරිද අපේ හාමුදුරුවනේ? වළක්ව දැන් ඔබ වහන්සේට අනුතර පේනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අනුතර වළක්ව ගන්න. මොකද කරන්න ඕනේ? ලෝක ධර්මතාවය ලෝක ස්වභාවයක් මේ ලෝක ස්වභාවය නතර කළ හැකි දෙයක් නොවේ. අනුරාධපුර යුගය, දඹදිව යුගය, කෝට්ටේ යුගය කෝ ලෝකේ මායා ශිෂ්ටාචාරයකෝ, මිසර ශිෂ්ටාචාරයකෝ, නයිල් ශිෂ්ටාචාරයකෝ, නදී ශිෂ්ටාචාරයකෝ, ශිෂ්ටාචාරකෝ අද 2030 සැප්තැම්බර් මාසෙදී විනාශ වෙන්නේ ලෝක අශිෂ්ටාචාරය මතක තියාගන්න. අශිෂ්ටාචාරය විනාශ. එහෙමයි. මෙච්චර කල් ශිෂ්ටාචාර විනාශ වුණේ දඹදිවි පොළොන්නරු ශිෂ්ටාචාර සීල සමාධි ප්‍රඥා ශේත්‍රයේ හැසිරිච්ච ශිෂ්ටාචාර යුග නැති වෙලා අශිෂ්ටාචාර යුගය පවත්වන්නද ඕන. මේක නැති වෙනකොට ඔබ මොකද කළ යුත්තේ? ලංකා වෙලාවෙන් 2030 සැප්තැම්බර් 22 වෙනිදා උදේ 3:42ට ලංකාවේ වෙලාවෙන් ලෝකෙටම නාස්තිකාවේ ප්‍රහාරය වදිනු ඇත. 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර 3:42ට ශ්‍රී ලංකා වෙලාවෙන් ලෝකෙම නාස්තිකාවේ පත්තු වෙනු ඇත. ඔබ වහන්සේ කොහොමද මේක දැක්කේ? මේක දැක්කේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒකට ඔබත් යා යුතුයි මාගිය මාර්ගයේ. එහෙම නැතුව මේක කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රභේදයක් නොවේනේ. එසේ නැත්නම් 2030 වෙනකන් සිටිය යුතුය මේක දකින්න. අපේ හාමුදුරනේ දැන් 2012 අවුරුද්ද මට මතකයි 2012 අවුරුද්දෙත් මේ වගේම ලෝක විනාශයක් පිළිබඳව කතා වුණා. ලෝකේ විනාශ වෙලා යනවා කියලා. මම කිව්වේ නෑනේ. සුනාමියක් එන්න පුළුවන් කියලා කිව්වා. සුළං ඇති වෙන්න පුළුවන් කියලා කිව්වා. මේවා මම කිව්වේ නෑ. ඔබ වහන්සේ කිව්වේ නැහැ. නමුත් අපේ සමාජයේ විශාල කතිකාවක් ඇති වෙනවා. ඇත්තක් උනේ නැහැ. දැන් ඔබ වහන්සේ මෙහෙම තර්කයක් අදහසක් ඉදිරිපත් කරනවා. අනාවැකියක් ඔබ වහන්සේ කිව්වේ ධර්මානුකූල මග අනුව යමින් ඔබ වහන්සේ යම් කාරණාවක් හෙළි කරනවා. ජනතාවට යම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න. මම කියපු එකක් මෙන්න මෙසේ වටහා ගන්න. එහෙමයි. 2015 හිටන් මම කවිකොළ සහ ලංකාදීප පත්තරයට මව්බිම පත්තරයට යම් සටහන් ටිකක් දුන්නා. 2019 අප්‍රේල් මාසේ 28 වෙනිදා ඉරිදා දවසක්. ඉරිදා ලංකාදීප පත්තරේ මගේ ෆොටෝ එකත් එක්ක වැඩසටහනක් දාලා ඇති. එහෙමයි. හරිද? අන්න ඒකේ තියෙනවා 2020 ලව පුරා මේ බිහිසුණු විනාශය සිදු වෙනු ඇත කියලා. 2019 මේ ලෝකේ කිසිම කෙනෙක් හිතුවේ නැති තැනක 2019 අප්‍රේල් වෙනකොට මේ ප්‍රශ්නේ මම වේල පහ කියලා ඇති අන්න පත්තරේ අරගෙන බලන්න ඕනෑම කෙනෙකුට 2019 පත්තරේට යන්න කියන්න 2019 අප්‍රේල් 28 වෙනි ඉරිදා ලංකාදීප පත්තරේ එහෙමයි. අරගෙන බලන්න මේ ලෝක ව්‍යසනේ මම කිව්වද නැද්ද මේ ලෝකේ මම පමණයි මේ විදිහට කියලා තියෙන්නේ. අන්න ඒකෙම තියෙනවා 2030 ලෝව අවිවර්ෂා ගැස්සේ කියලා. ඔබ වහන්සේ කොරෝනා එන බව දැක්ක කලතියම. කොරෝනා නම දාගත්ත නමක්නේ ලෝක ව්‍යසනයක් මං කියන්නේ. මේ හෙට අනිද්දා මොකද වෙන්නේ? මේ මෑත අනාගතයට අපි ගියොත් එහෙම මොකද වෙන්නේ? මෑත අනාගතයේදී සාමාන්‍ය වශයෙන් මේ ව්‍යසනය මේ ලෝකේ පුරාම මේට අවුරුදු 23000කට පෙර තමයි මේ ලෝකේ පුරා ව්‍යසනයක් ඇති වුණේ. එහෙමයි. හයිද 23000කට පසුව මේ ආවේ බුද්ධ කාලයේත් මේ ව්‍යසනය ආවා. එහෙමයි. හයිද විශාලා මහනුවරින් පටන් ගත්තේ. එහෙමයි. පටන් ගන්නකොට එදා බුදුරජාණන් වහන්සේ සහ මහ රහතුන් හිටියා. එහෙමයි. මහරහතුන් විශාලා මහනුවර තැන කඳු විශාලා මහනුවරම විනාශලා සියලුම මිනිස්සු පැනලා දුව්වා. මිනි කඳු දාලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා හැයලා රතන සූත්‍රය දේශනා කරලා ලොක්ඩවුන් කියන වචනේ දාමු අපිනේ. එතනින්ම බ්ලොක් කළා ධම්මා ලෝකේ පුරා යන්න නොදී. නැත්නම් ඒ ලෝකේ පුරා දුවන ව්‍යසනයක් තමයි බුදුහාමුදුරුවෝ රහතුන් හිටිය නිසා ඒක
ලොක්ඩවුන් කරලා තිබ්බා එතනින්ම. තවත් විශාලා මහනුවරින් එහාට යන්න තිබ්බේ නෑ. එතනින් එහා මිනි කඳු ටික සුද්ධ වෙලා පවිත්‍රලා නැවතත් විශාලා මහනුවර සත්‍රීකත්වයටපත් වුණා. ඒ බුදුන් සහ රහතුන් හිටියේ නිසා. අද බුදුන් හෝ රහතුන් දෘශ්‍යමානද? නෑ. එහෙනම් අන්න ලෝකෙ පුරා ඒ වගේ විශ්ලේෂණයක් ගියා. අද ඒකට උත්තර දෙන්න ක්‍රමයක් නැති නිසා මම ඉතින් මේ පණිවිඩේ කීම සුදු කියලා නැහැ. කෙසේවත් කිසිම භික්ෂුන් වහන්සේකට ඔය රතන සූත්‍රයේ දේශනා කළා නම් මේ ව්‍යසන නවත්තන්න බෑ. ඒක වාක්‍ය සම්පින්ඩනයක් විතරයි. නිර්මුල් මනසකින් රහත් වූ මනසකින් ප්‍රකාශ කළ යුතු දෙයක්. කෙලෙස් මනසකින් ප්‍රකාශ කළා මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රතන සූත්‍රයේ තියුණාට වැඩක් නැහැ නේ. පිරිතේ බලය ලබා ගන්න නම් මේ කෙලෙස් කොහෙද තියෙන්නේ? එතකොට කෙලෙස් සිඳිච්ච සිතක් තිබේද? එහෙමයි. එහෙම සිතක් ඇති කෙනෙකු මේ පිරිත දේශනා කරා නම් මේකේ මහානුභාව මහානුබලය ලබා ගන්න තිබුණා. අන්න රතන සූත්‍රයේ මහානුභාව සම්පන්න සත්‍ය දෙන්න තියුණා. මේක එතනින්ම පටන් ගත්තේ කොතනින්ද? එතනින්ම අවසන් කරන්න තියුණා. විස බීජ ව්‍යසනයක්. එදා විශාලා මහනුවර විස බීජ ව්‍යසනයක්. ලෝක ස්වභාවය. මිනිස්සු හදාපු එකක් ස්වභාවයෙන් ඇති වෙච්ච දෙයක්. ඕකේ කුමන දේ වුණත් විස බීජ. අපි හඳුරන්නේ දැන් මේක අපි සමාජ කාරණාවක් ආර්ථික දේශපාලන කාරණාවක් දිහාට අපි හැරුණොත් එහෙම අපි බරපතල විදිහේ ආර්ථික අර්බුදයකට වැටලා තියෙන රටක් විදිහට. අනික් පැත්තෙන් මම ආර්ථික කාරණාව අහන්නේ ඒක බුදුන් වහන්සේගෙත් ආර්ථික ප්‍රතිපත්තියක් උන්වහන්සේට තිබුණු නිසා. ඒ වගේම අපි දකින්න බෞද්ධ රටක් වුණත් ඒ ආර්ථික ප්‍රතිපත්ති මේ දේශපාලකයන්ට අමතක වීම නිසා අපි බෞද්ධ රටක් කියලා කියාගත්තට ඒ කියන බෝගේන බුංජයියේ කියන මේ බුද්ධ වාක්‍ය අපේ රටේ පාලකයන්ට අමතක වෙලා තියෙනවා. ඒ නිසානේ මේ අපිට මේ ණය කඳු ගොඩ ගහලා තියෙන්නේ. ඊළඟට අපේ සමාජය පිරිහිලා තියෙනවා. අනික් පැත්තෙන් අපේ දේශපාලන සංස්ථාව සම්පූර්ණයෙන්ම දෙදරා ගිහිලා තියෙන්නේ. මේ දේශපාලන දෝලනය ඇතුලේ මොකක් සිද්ධ වෙයිද අපේ හාමුදුරනේ ඉස්සරහට? මේකට දෙන්න තියෙන්නේ අවිචාරවත් සමයක් උදා වී ඇත. මේ බිග් බෑග් එක 5000 නෝට්ටු ටිකක් පුරවන ගිහිල්ලා බැංකුවට ගිහින් මේ බිග් බෑග් එක ඕපන් කරනවා. ඕපන් කරන් පස්සේ එතන ඉන්න කලමනා කවුරු හරි අරගෙන හලෙනම් දැන් තියෙන නවීන තාක්ෂණය අනුව මැෂින් එකට දාන මේක බිලියන ගාණක් ගාලා මැෂින් එකේ යනවා මෙච්චර තියෙනවා කියන තත්පරේදී නේ මොනවද කොළ කැබලි ගොඩක් එහෙමයි ඔබේ බබා කුසගිනි කියලා අඬනකොට කොළ කෑල්ලක් කන්න දෙන්නද හරි එහෙමයි මිත්‍යාවක ගමන් කරනවා කියන පණිවිඩය ලැබෙනවද මිනිසා එහෙමයි එහෙනම් මිත්‍යාවකට වැටිලා මේ මිනිසා මිත්‍යාව පිටුපස කොළ එකතු කර දානෝ ලංකාවේ මහ බැංකුවත් බිඳලා ගිහිල්ලා දැම්මා එහෙමයි පල්ලෝරු ටික එහෙමයි කොළ කෑලිනේ 2030 ලොව අවිවරුසා ගැස්සීමත් සමග අර කොළ කෑල්ලක් කාටද පොත්වල ඇති යම් සටහන් නොඑක් බැංකු කියන ඒවා තුල මෙච්චර කොළ කෑලි ගොඩක් දැම්මා කියලානේ 2030 ලොව අවිවරුසා ගැස්සුවෙන් පස්සේ පොත්වල තියෙන සටහන් ටිකක් පමණයි කර්ම ඵල විපාකය මුංගේ ඔළුවල පටවගෙන මුන් යනවා අහිංසක ජනතාව කුසගින්නේ දුක් ගින්දරේ තියපු විපාකය විඳිනවා එච්චරයි වෙන්නේ වෙන මොකක්ද වෙන්නේ නැහැ ඔබ සුරක්ෂිත වෙන්න රත්තරන් පුතේ අහුවෙන්නේ බා මේ උගුලේ මේකට කියනවා මාර ආවේශ කියලා මේ කොළ කැලිය වලට අහුවෙන්න එපා මේක නැතුව පුළුවන්ද බෑ අන්න මාරයාගේ ප්‍රශ්න දස මාර සේනාවක් ඇවිල්ලා පරාජය කළා දීලා තියෙනවා අපිට නැවත මේ මාර ආවේශ ඇවිල්ලා අපිව යටපත් කළා දානවා මෙන්න මෙතෙන්දි ප්‍රවේශමෙන් ජීවත් වෙන්න කියන පණිවිඩය මම දෙන්නම් මෙන්න මෙතෙන්දි ප්‍රවේශමෙන් කටයුතු කරගෙන යන්න 2030 සැප්තැම්බර් මාසෙ වෙනකම් ප්‍රවේශමෙන් ඉන්න එතකොට 700 කෝටියක් පස්සස්සේ වැළලනකොට ඔබත් වැළලෙන්න පුළුවන් ඔබ වැළලුනේ නැත්තම් මොකද කළ යුත්තේ ඔබ කියන්නේ
700 කෝටියක් ලෝකෙම පස්සස්සේ වැළලෙනකොට ඔබ ඉතුරු වුණා කියන්න එහෙමයි. ඔබ මොකද එදාට කළ යුත්තේ? ඔබේ ප්‍රකාශයේ වීත්තේ සාදු 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 කියන ප්‍රකාශය. 700 කෝටියක් පස්සස්සේ වැළලෙනකොට සාදු 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 කියන හයියෙන් ශබ්ද නගා ඔබ එදාට ඉතුරු වෙලා හිටියොත් ඉතුරු වෙච්ච සෑම ජනතාවකට මං කියන්නේ ශබ්ද නගා සාදු 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 කියන්න. මොකක් කරුණු කරනවද අපේ හාමුදුරුවනේ? ලෝකයේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි 99.0 ගානක්. බුද්ධ දර්ශනයේ තියෙන දශම ගානයි. මේ දශම ගානේ බුද්ධ දර්ශනයේ යට කරලා මේ අසමාචාරයෙන් මතුවෙලා 99.0 ගාන අසමාචාර මේක සුද්ධ වෙලා යනකොට සාදු නොකිය වෙන මොකද්ද කියන්නේ? එහෙමයි. අපේ රටේ පාලනය මොකද වෙන්නේ? දේශපාලනය මොකද වෙන්නේ? මේ දේශපාලනේ වැඩන්න කුණු ගොඩක්. එහෙමයි. ඒ කුණු ගොඩ උස්සන්න යන්න එපා. එහෙමයි. අයිද කුණු ගොඩට යන්න ඕන නම් යන්න. මොකද හේතුව මේ දේශපාලකයෝ තමයි අපේ රටේ මිනිසුන්ගේ අනාගත තීරණය කරන්න අපේ හාමුදුරුවනේ. ඒකයි මම එහෙම ඇහුවේ. මොකද බලයටපත් වෙන తాවකාලිකව බලය ලබා ගන්න දේශපාලඥයෝ දේශපාලන පක්ෂ මොකක් වුණත් ඒ අය තමයි අපේ රටේ ජනතාවගේ ආර්ථිකය සියල්ල තීරණය කරන්නේ. මම එන්නේ එහෙනම් පැහැදිලි උත්තරේ දෙන්නම් ඊළඟට මෙතෙන්දී. හයිද? මේ මායා ශිෂ්ටාචාරයේ, නයිල් ශිෂ්ටාචාරයේ, නදී ශිෂ්ටාචාරයේ, අනුරාධපුර ශිෂ්ටාචාරයේ, පොළොන්නරු දඹදෙණි ශිෂ්ටාචාරය දැන් ලෝකයයි ලංකාවයි දෙක ගත්තොත් කොළඹ අශිෂ්ටාචාරය සහ ඇමරිකන් චීන රුසියන් අශිෂ්ටාචාරය ලෝකයේ විනාශ වෙනු ඇත. මෙච්චර කල් විනාශ වුණේ ශිෂ්ටාචාර. මේ ලෝකයේ අශිෂ්ටාචාරයක් විනාශ වෙන වෙලාව මතක තියාගන්න. ඒ ශිෂ්ටාචාරයේ විනාශ වෙන්නේ 2030 සැප්තැම්බර් මාස 20 දින උදේ 3:42ට මේ මිනිසා විසින් නිෂ්පාදනය කරපු මේ නැස්තික විප්‍රහාරය ගහගෙන විනාශ වෙනවා. නැති වෙන්නේ මිත්‍යා මත 99.0 ගාන ලෝකෙන් අතු ගෑවිලාම යනවා. 77000කට අවුරුදු මේ බුද්ධ ශාසනයේ තියෙනවා. මතක තියාගන්න සුන්දරම යුගයේ 2003 පැත්ත ආතර් සී ක්ලාක් සාමාන්‍යයෙන් හොඳ දර්ශනයක් දැකපු මිනිස්සෙක්. මේ මිනිස්සයා කිව්වා බුදුදහම පමණක් මේ ලෝකේ ඉතුරු වෙනු ඇත තව අවුරුදු 50කින් කියලා නේ. එහෙමයි. මම කියන්නේ 2030 සැප්තැම්බර් 22 වෙනිදා මේ සිදුවීමක් වෙනවා කියලා. එයයි කිව්වේ තව අවුරුදු 50කින් දැන් 34ක් වෙනවා තව ඉස්සරහට නේ. ලොකු පරතරයක් අපි දෙන්නගේ කතාවේ. මට මේ පරතරේ ලොකු ප්‍රශ්නයක් වෙලා මම මේ පරතරේ විශ්ලේෂණය කරා. විශ්ලේෂණය කළා බලනකොට ඔව් මේ පරතරේ අපි දෙන්නගේ පරතරය මොකද්ද මේ පරතරය? මේ මොකද්ද හේතුව? මේ මිනිස්සු විශේෂ මිනිස්සුනේ අන්තශීලකා කියන්නේ. බොරු නොකියපු මිනිස්සුනේ. මේ සත්‍ය දේවල් නේ කිව්වේ. ඉතින් ඒක නිසා මොකද්ද මේ පරතරය කියලා බලුවා. ඔව් මට දල වශයෙන් දැන් තරංග වශයෙන් ලැබී පවතිනවා, ලැබෙමින් පවතිනවා. ස්ථිර සාරවම නෙවෙයි ලැබෙමින් පවතිනවා. 2000 ලොව සුද්ධ වෙලා යනු ඇත. 2050 කියලා කිවි දැන් අවුරුදු 16ක් පමණ ගිහිල්ලා 2050 කියලා තියෙනවා තව අවුරුදු 34කින් එහා පැත්ත සක්විති කෙනෙක් ලොව පහළ වෙනු ඇත. මතක තියාගන්න බ්‍රාහ්මණය 108ක් ගෙන්නලා මේ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය විශ්ලේෂණය කරාට පස්සේ එක්කෙනෙක් පමණයි කිව්වේ බුදු වෙනවා කියලා. අනිත් 107 දෙනෙක් කිව්වේ සක්විති හෝ බුදු හෝ වෙයි කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා හෝ සක්විතිලා. ඒ බුද්ධ න්‍යායයට පමණක් අයිතියක්. එහෙනම් අපි මේ චක්‍රයකට දාලා බැලුවොත් 108 දෙනාගෙන් එක්කෙනෙක් බුදු වෙනවා කියලා කිව්වම 107 දෙනෙක් බුදු හෝ සක්විති හෝ වෙයි කිව්වනම් සක්විතිලා 107ක් සිටිය යුතුනේ බුද්ධ ශාසනයට. අපි 7 දෙනෙක් ගරගමුකෝ 7 දෙනෙක්වත් සිටිය යුතුයි තාම එක්කෙනෙක්වත් නැහනේ. ඒ අය සිටිය යුතු වෙනව නේද බුද්ධ ශාසනය නිවැරදි නම්. අන්න එයින් සක්විති කෙනෙක් පහළ වෙන දවස මේ
ආතර් සී ක්ලාක් කියපු දවස තව අවුරුදු 50කින් ලොව බුදුදහම පමණක් ඉතුරු වෙනු ඇත කියන පණිවිඩය. ඒ පණිවිඩය ආතර් සී ක්ලාක් මහත්තයා දන්න තරමින් දුන්නානේ. මමත් මගේ දන්න තරමින් දෙන ලෝකේ ඕනෑම විද්වතෙකුට එන්න කියන්න මේ කියන්නේ බොරුයි කියන්න පුළුවන්ද කියලා කියන්න අහන්න කියන්න වගේ. මම උත්තර දෙනු ඇත දුවන්න. මේකක්වත් බොරුයි කියලා කිසි කෙනෙකුට ලෝකේ කාටවත් කියන්න බැරි උත්තර. සත්‍යවාදී වහන්සේ කියන කාරණා සැබෑ වෙනවා නම් තවත් අවුරුදු 8ක් ඔව් කට ආසන්න කාලයක් 8කට වැඩි කාලයක් තියෙනවා අපිට අවුරුදු 9 සම්පූර්ණ වෙනකොට අපිට බලන්න පුළුවන් ඔබ වහන්සේ කිව්ව කාරණා ඇත්තද බොරුද කියලා. වාරෙම ඊළඟට 2019 දී කිව්ව දේ තමයි මේ ලෝකේ පුරාම විශ්ලේෂණය වෙලා තියෙන්නේ. ඒක 2019 අප්‍රේල් මාසේ 28 වෙනිදා ලංකාදීපේ පත්තරේ ඇති. අන්න ඒක දැකපු අය ඉන්න බලපු අය ඉන්න පත්තරේ කෑල්ල තාම තියාගෙන ඉන්නවා. අපි හොඳට සමා වෙන්න මම ඔබ වහන්සේගේ මතවාදය ඒ අදහස ග්‍රහණය කරගන්න අතර වාරෙම මෙන්න මේ කාරණාවත් මට අහන්න අවස්ථාවක් දෙන්න. ඔබ වහන්සේ ඉදිරිපත් කරන කරුණු කාරණාවල යථාර්ථය ඒ ගැඹුර පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. මට දෙන්න උදාහරණයක් ආසන්නතම උදාහරණයක් මේ නුදුරේදී සිදුවෙන දෙයක් ඔබ වහන්සේට අඳුර ගන්න පුළුවන් කමක් තියෙනවද? නුදුරේදීම සිදුවෙන දෙයක්. සංඥා පද්ධති එන හැටියට යමක් දෙනව මිසක් මට මිත්‍යා මත ප්‍රකාශ කරන්න බෑ. මට මෙන්න මෙහෙම සංඥා පද්ධතියක් දැනට සංඥා වශයෙන් එන දෙයක් තියෙනවා 2024 විතර වෙනකොට ලොකු සුනාමියක් හෝ සුලිසුලඟක් හෝ සුලිසුලඟයි සුනාමියයි දෙකම එකටම දකුණු ආසියාව හරහා තදින් බලපෑමක් එල්ල වුණු ඇත. මේක ආසියාතික කරේට තදින් බලපාලා ලෝකෙ පුරා යන්න පුළුවන්. ආසියාවට තදින්ම බලපාන ලොකු ව්‍යසනයකට මුහුණ දෙනු ඇත 2024. මේ 2020 රැල්ල තුනී කළා මේගොල්ලෝ මොන හරි බෙහෙතක් හදලා බෙහෙතක් හදන්න ඕන මිනිස් ශරීරේ හුරු වෙන මේ විස බීජයට හුරු වෙලා හැඩ ගැහිලා යයි. ඔය එන්නත් කරනවා කියන්නේ ඒ විස බීජයට හුරු කිරීමක්. එහෙමයි. මිනිසා. එතකොට ඒකට මිනිසා හුරු වෙයි. හුරු වෙනකොට තව රැල්ලක් එනු ඇත. මේට වැඩිය ප්‍රබල රැල්ලක් මතුවෙනු ඇත මතක තියාගන්න. පහන් තිරේ නිවෙන්න ගියාට පස්සේ අයිද මතු වෙලා කවදාවත් නැති එළියක් දීලා බහිනෝ ආයේ මතු වෙලා බහිනෝ පහන පත්තු කරවිල හිට නැති ප්‍රබල එළියක් මතු වෙලා බහිනෝ බැලලා හැලට නිවිලා යනවා. එහෙම දෙයක් වෙන්න බෑ. තමයි මේ වෙන්නේ. අපේ රටේ දේශපාලන නායකයෝ ගැන ඔබ වහන්සේ යම් යම් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. දේශපාලන ජනාධිපතිවරු ගැන අගමැතිවරු ගැන මීළඟට එන්න ඉන්න දේශපාලන නායකයෝ ගැන දැන් දේශපාලඥයෙක් නෙවෙයිනේ ජනාධිපති සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්. එහෙමයි. දැන් ඉන්න ජනාධිපති රාජ්‍ය සේවකයෙක් දේශපාලඥයෙක් නෙවෙයි. එහෙමයි. මේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවෙච්ච සිදුවීමක්. එහෙනම් අමතක කරන්න එපා 2022 අවසන් වෙනකොට 23 අවසන් වෙනකොට තාම මට දත්ත එන්න පටන් ගත්තේ නැහැ. මම මෙහෙම දෙයක් එනවා සාමාන්‍යයෙන් දැන් ඉන්න මේ රාජ්‍ය නායකයා ඔබලා පිහිටන සෙල්ලම් භාණ්ඩයක් නම් නොවේ කියන පණිවිඩයම දෙනවා. නිකම් වොලිබෝල් එකට ගන්න සූදානම් වෙන්න එපා. මතක තියාගන්න මෙයත් එක්ක සෙල්ලම් කරන බොරු ওই පූසා වගේ මේ රාජ්‍ය නායකයා ওই හිටියට කරන වැඩේ කුමක් කරයිද කියන එක අති බිහිසුණු රාජ්‍ය නායකයෙක් කියන පණිවිඩය නම් දෙනවා මම. අර යහපතක්ද හම්දුනා යහපතක්. අනිවාර්යයෙන්ම යහපතක්. යහපතක්. ඔව්. එහෙමයි. සමහර විට 2023-24 දැඩි මතයකට පත්විය යුතුය මේ රාජ්‍ය නායකයා. නැත්තම් මේ අතගදා හුරතල් කර ඉන්න බෑ මතක තියාගන්න. රට ජාතිය ගොඩනගලා තියන්න නම් හුරතලේ හරියන්නේ නැහැ. ඔබ වහන්සේ කියන්නේ ඒකාධිපති පාලකෙක් නිර්මාණය වෙයි කියලාද? ඒකාධිපති කියන්නේ දැඩි මතය තුළ
සැකසිය යුතු වෙනවා. මම මේ දේශපාලනය ගැන පුන පුනා අහනවා නෙමෙයි අපි දන්නවා දැන් ලංකාව අපි දේශපාලනය අමතක කරමුකෝ ලංකාව කියන රටට මේ නුදුරු අනාගතයේදී මොකද සිද්ධ වෙන්නේ මොකක් වෙයිද ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සුන්ට නේ ලෝක මිනිස්සුන්ට මම ප්‍රකාශ කරන්නේ ලංකාවේ මිනිස්සු කියලා පොදුවේ ගන්න බෑ ලංකාව උත්තරීතරයි ආසියාතික උත්තරීකරයි බුදු මේ සියලු බුදුවරින් බුද්ධත්වයටපත් උනේ ආසියාතිකර විශේෂයි ලෝක ගෝලයේ මේ නිරක්ෂයත් එක්ක යන ආසියාව මේ ආසියාතිකර විශේෂ කරගෙන ලෝකේම ඉන්න මනුස්ස සත්‍ය අනිත් සත්තු මට අදාළ කරගන්න අමාරුයි මොකද ඒ සත්ත්ව සංහතියට මේ සංඥා පද්ධතිය යන්න බැරි නිසා. මනුස්ස සංහතිය විතරක් අරගත්තාම ප්‍රමාණවත් අපි ඉන්නේ මනුස්ස ලෝකේ නිසා. මේක තමයි උත්තරීතර තන උපදින්න තියෙන 31 පොළෙන්. මොකද්ද උපදින්න තියෙන 31 පොළ? දිව්‍ය ලෝක 6ක් බ්‍රහ්ම ලෝක 20ක් මනුස්ස ලෝකයක් අපාය 4 අපායක් නේ. මෙන්න මේකේ 31 පොළක් තියෙන 31 පොළෙන් 4 අපාය පල්ලෙහාට ගියන් පස්සේ අනිත් 31 පොළ ඉහළ. දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 20ක් තියෙන ඉහළ තල මේ මනුස්ස ලෝකේ තමයි ওই හැම තලවලම ඉන්න කාණ්ඩේ මැදතන. නිවන කරා ගොම කරගන්න පුළුවන් එකම තැන. මේ මෙතන ඉඳගෙන මෙතන මේ බුද්ධ කාලයක් ඇවිල්ලා අපිට මේ බුද්ධ කාලයේ මෙන්න මේක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මිසක් මේ ලෝක ස්වභාවය ඇති වෙනව නැති වෙනව දැන් බුද්ධ කාලය තුලම කොච්චර පරිවර්තන ඇති වෙලා ගියාද අනුරාධපුරයේ දඹදෙණිය පොළොන්නරුවේ කෝටේ යුගයේ වශයෙන් ගියා නොයෙක් ඊට බුද්ධ කාලයට ඈත හිටන් බලනවා මායා ශිෂ්ටාචාර මිහිර ශිෂ්ටාචාර නයිල් ශිෂ්ටාචාර නදී ශිෂ්ටාචාර විනාශ වෙමින් ගිහිල්ලා තියෙන අතරතුර දැන් මේ ලෝකයේ ප්‍රථම වතාවට ඔබලා කවදාවත් ඇහුවේ නැති කොරෝනා රැල්ල කොරෝනා කියන නම දාපු එක මිනිස්සු කොරෝනා රැල්ලක් ආව ලෝකේ කවදාක කවුරකට ඇහුවේ නැහැ. නමුත් මං කියනවා මේක ඉස්සෙල්ලා මේ වගේ රැල්ලක් අවුරුදු 23000කට පෙර ආවා. අවුරුදු 23000කට පෙර මුළු ලෝකෙම වෙලා ගන්න රැල්ලක් ආවා. මේ ආයේ රැල්ලක්. මේ රැල්ලත් සමග කොරෝනා රැල්ලත් සමග අවිචාරවත් සමයක් මතුවලා අවිචාරවත් සමයම අවසන් කරන යුගය 2030 කියන පණිවිඩය දෙනවා. මේක බුද්ධ කාලය පණිවිඩය කියන එකත් ඒ ගමන්ම දෙනවා. බුද්ධ කාලය කොච්චරද කිව්වොත් මෙන්න මේ පණිවිඩය මතක ගන්නත් කකුසඳ ජීවමාන කාලේ 40000යි කොණාගම ජීවමාන කාලේ 30000යි කාශ්‍යප ජීවමාන කාලේ 20000යි ගෞතම ජීවමාන කාලය අවුරුදු බුද්ධ කාලය 45යි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ජීවමාන කාලේ 40 අවුරුදු 80000ම කියලා දීලා තියෙනවා. බුදුවරේ බුදු වෙන්නේ අවුරුදු 120ත් අවුරුදු 80000ත් අතර සීමාව තුලයි කියන පණිවිඩයත් බුද්ධ ශාසනය තුල තියෙනවා. එහෙනම් මේ බුදුවරේගේ ජීවමාන කාලය වෙනයි බුද්ධ කාලය වෙනයි බුද්ධ කාලයේ කකුසඳ බුද්ධ කාලයේ අවුරුදු 80000යි කොණාගම බුද්ධ කාලයේ අවුරුදු 80000යි කාශ්‍යප බුද්ධ කාලයේ අවුරුදු 80000යි ගෞතම බුද්ධ කාලයේ අවුරුදු 80000යි මෛත්‍රී බුද්ධ කාලයේ අවුරුදු 80000යි. එතකොට මේ සියලු බුදුරෙන්ට බුද්ධ කාලයේ අවුරුදු 80000කට වැටෙනවා. අර ඔවුන්ගේ ජීවමාන කාල සටහන. එහෙමයි. එතකොට මේ බුද්ධ කාලය 80000 නම් දැන් අවුරුදු 2564ක් වුණා බුද්ධ පරිනිර්වාණය අවුරුදු 80000 බුද්ධ කාලය පවතිනවා නම් දැන් 2030ට ලෝව අවිවරුසා ගැස්සී සුද්ධ වුණාට පස්සේ සක්විති කෙනෙක් පහළ වීමත් සමග මේ ලෝකයේ සම්බන්ධතාවයන් ඇති වෙන්නේ සක්විති හරහා ලෝකෙට එකම රජෙක් පහළ වෙච්ච අවස්ථාවක් සක්විති කියන්නේ ලෝකෙට මේක රජෙක් ඔය එක එක කැලලට එක එක නැති වෙලාවක් 2030 ලෝ අවිවර්ෂ ගැස්සුණාට පස්සේ එතන ඉඳලා ඉස්සරහට ආතර් සී ක්ලාක් කියපු අවුරුදු 50කින් ලෝව බුදුදහම පමණක් ඉතුරු වෙනවා කිව්වේ සක්විති කෙනෙක් පහළ වෙන වෙලාව. තව අවුරුදු 34ක් තියෙනවා ඒ මතයට අනුව. අන්න එතන හිටන් ඒ 34 ගෙවුනට පස්සේ තව අවුරුදු 77000ක් බුද්ධ ශාසනය පවතිනු ඇත. මහ රහතුන් දැකිය හැක කියන පණිවිඩය මම අද දෙනවා. එහෙමයි. එහෙමයි. මෙන්න පණිවිඩය පිළිගත නොගත වෙන දේ වෙනවා 2030 ලොව අවිවරුසා ගැස්සී අවුරුදු 77000කට බුද්ධ ශාසනය මහ රහතුන් දැකිය හැක. හොඳට මතක තියාගන්න. මෙතන ගිලිහෙන්න දෙන්න නොදී. හයිද
පාර්ලිමේන්තුවට ගිහිල්ලා 225 දෙනාට ඇතුල් වෙලා උන්ගේ පවුල් සංඛ්‍යාවට ඇතුල් වෙලා අපාගාමි වෙන්නේ නැතුව හිටියම ප්‍රමාණවත්. එහෙමයි. හරිද? මෙතන 2030 ලෝවාවිර සාදස් වෙනකොට මෙතන ඒකට වලපල්ලට ගියාට බය වෙන්න එපා. ඔබ සුරක්ෂිත මිනිසෙක් නම් මේ අවුරුදු 77000 තුල නැවත ජීවමාන මිනිසෙකුට නිවනට යන්න මෙතෙන්ට ආවා මිසක් කෙලිසෙල්ලම් කරන්න නෙවෙයි මේ ඇවිල්ලා තියෙන්නේ කියන පණිවිඩය අරගෙන යන්න. එහෙමයි. හරිද? අන්න ඒ පණිවිඩය මම දෙනවා අභීතව අවුරුදු 70000 කෙලිසෙල්ලම් කරන්න එපා කියලා. එහෙමයි. එහෙමයි. හරිද? අවිචාරවත් සමයල් ඇතිවෙමින් නැතිවක ලෝක ස්වභාවය. ඔබ වහන්සේ කියන්නේ මේ වැඩසටහන බලන අපි හැමෝටම ඔව් මේ වගකීම හිතට අරගෙන කටයුතු කරන්න කියන පණිවිඩය දෙනවා. මතක තියාගන්න ලෝකයේ පළවෙනි වතාවට අශිෂ්ටාචාරය විනාශ වෙන වෙලාව කියන පණිවිඩය මම ලෝකෙටම දෙනවා. මතක තියාගන්න. නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් එන්න එන්න කියන්න. ශ්‍රීපාදයේ අඩවියට අද මේ ආඹුම්බුඩට එන්න කියන්න ඕන කෙනෙකුට ශ්‍රීපාද අඩවියට නැහැ කියලා කියන්න පුළුවන් ජගතෙක ඉන්නවනම්. ඔව්. බොහොම ස්තුතියි අපේ හැමෝටම. බොහොම ස්තුතියි. নমස්කාර පූර්වකව නැවත වතාවක් ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා. අපි නොහිතන පැත්තක් පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු නොකරන ලෞකික ජීවිතෙන් එහාට ගියපු ලෝකෝත්තර ජීවිතයත් හා සම්බන්ධ වුණු ඒත් එක්කම ඔබ වහන්සේ ග්‍රහණය කරගත් අදහස් හා මුසු වුණු බුද්ධ වචනයත් මිශ්‍ර කරගත්ත කරුණු කාරණා කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කළා. අපි දන්නවා අපි හැම වෙලාවකම අපේ නරඹන අපේ ආදරණීය ජනතාවට කියන්නේ අපි මේ කතා කරන සාකච්ඡා කරන කරුණු කාරණා පිළිබඳව ඔබට හිතන්නට හැකියාවක් තිබෙනවා, ඔබට බුද්ධිය තිබෙනවා, ඔබට දැනුමක් තිබෙනවා. ඔබ තමයි මේවා නිවැරදිව කියවාගෙන අවබෝධ කරගත යුතු වන්නේ. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරනවා ඔබට නැවත වතාවක් අපි හාමුදුරනේ ස්තුතිවන්ත වෙනවා. සබහාදහමත් එක්ක මිශ්‍ර වෙලා ඔබ වහන්සේ බොහොම නිහතමානී අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණා. බොහොම දුර බැහැර ඉඳලා ආවා වුණත් මේ ස්ථානට ආවට පස්සේ වුණත් ඔබ වහන්සේ මේ බොහොම උණුසුම් අපිව පිළි අරගෙන මේ වෙලාව වෙන් කළා දීලා අපිත් එක්ක කතා කරන්න සම්බන්ධ වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක්. අපි නැවත වතාවක් තවත් දවසක් එනවා ඔබ වහන්සේව බැහැ දකින්න සිරිපාද අඩවියට ඔබ වහන්සේ ජීවත් වෙන භාවනානුයෝගීව ජීවත් වෙන ඒ ගල්ලෙන බලන්න එනවා අපි. ජනතාවට අපි අලුත් දේවල් ඔබ වහන්සේගෙන් අහලා දැනගනිමු. ඔබ වහන්සේගේ මතවාදය අදහස් අපි කැමති දැනගන්න. එහෙනම් අපිට අවසර දෙන්න අපේ හැමෝටම සමු ගන්න. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබටත් අපිත් එක්ක එකතු වෙන්න.